මෝහක්ඛයෝ නිබ්බානං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुखदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුසල ධම්මේ වඩ්ඩේති භාවේතේති භාවනාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ ශ්‍රවණය කරනු රිසි පින්වතුන්ට පුළුවන්කමක් ලැබෙනවා ජීවිත යථාර්ථය පිළිබඳව වටහා ගැනීමකට පත්වෙන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න සත්වයාගේ නොවැඩිච්ච ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. සීල, සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥාදී ඵල ධර්මයෝ. මේ ධර්මයන්ගේ වර්ධනය කෙලවර ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශා වගේ සතර ඉරිදිපාදයට අධිපති ධර්මයෝ කියලා කියනවා. මේ අධිපති ධර්මයන්ගේ මූලිකත්වයෙන් කෙනෙක්ට පුළුවන් මේ ජීවිතය කියන එක හරියට අවබෝධ කරගන්න. නමුත් ඒ අවබෝධ කරන්නේ කවර ආකාරින්ද කියන එක ඔක්කොටම කලින් ක්ලියර් කරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව බොහෝ දෙනෙක්ට තථාගත ධර්ම පරියාය ශ්‍රවණය කරනු වස්, අවබෝධ කරනු වස්, උපකාර කරනු වස් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ. මාරතන් ප්‍රනාන්දු, ඇග්නස් ප්‍රනාන්දු, ක්‍රිස්ප්‍රීනු පෙරේරා, කැතරින් පෙරේරා, වලිමුනිගේ රණසිංහ, කේ.ඩී. සොපිහාමිනී යන අය සහ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන සුරාජ් ප්‍රනාන්දු සහ බිරිඳ චන්දිමා කියන මේ පින්වතුන් විසින් තමයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන්නේ. ධර්ම දේශනාවෙන් අනතුරුව නම් ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ඒ ලෝක යථාර්ථය පිළිබඳව දේශනා කරද්දී ලෝක යථාර්ථය අවබෝධ කරගන්න අපිට සිද්ධ වෙනවා යම් යම් මානසිකාර කරන්න. කියන්නේ ඒ ඔස්සේ කල්පනා කරන්න, මේ කියලා තියෙන දේවල් ඇත්තද? එහෙම මේ කියලා තියෙන දේවල් ඇත්තද දන්නේ නැහැ. කියපු පමණින්ම පිළිගන්න කතාවක් බුද්ධ ශාසනයේ නැහැ, අපිට තේරෙන්න ඕනේ. ඒකයි සවක්කාතයිනේ. මුලමදාග යහපත්. එහි පස්සේ එන අයට පිළිගන්න පුළුවන්කම තියෙනවා. ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්න එපා කියලා එකක් ශාසනය තුල නැහැ. ශාසනය තුල ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ විවිධ දෘෂ්ටි මතවාද වලට බැහැ ගන්න නැතුව යම්කිසි කෙනෙක්ට පුළුවන් නම් ජීවිත කතාව එහෙම අවබෝධ කරගන්න. ඒ පරියායන් තමයි මේ ධර්මයේ ඇතුලින් ඔබට ඇහෙන්නේ. එතකොට මම අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා කළේ භාවනාව පිළිබඳව යම්කිසි පාඩයක්. මොකද භාවනාව පිළිබඳව බොහෝ අය කතා කරනවා. නමුත් මේ භාවනාව පිළිබඳව ගොඩක් අය දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා. එනිසා භාවනාව පිළිබඳව දැනගනු රිසි යම්කිසි කෙනෙක් ඉන්නවා නම් මේ දේශනාව වුන්ට භාවනාව පිළිබඳව කරුණු කාරණා වටහා ගන්නට උපකාරයක් වේවි කියලා කල්පනාවෙන් මේ දේශනාවේ කරුණු මේ ආකාරයෙන් දිගාරිනවා. භාවනාව යනු කුමක්ද? ඇත්තටම භාවනාව කියලා කියන්නේ ඔයගොල්ලෝ හිතන්න අපි කම්පියුටර් එකක් කියලා. හෝ අපි ෆෝන් එකක් කියලා හිතන්න. අපි ගාව දැන් තියෙන සිස්ටම් එක වෙනුවට මේක වැරදි සිස්ටම් එකක්.
මේක වැරදි softwares තමයි දාලා තියෙන්නේ. මේක වැරදි Android version එකක් තමයි කවලා තියෙන්නේ. භාවනාව කියලා කියන්නේ අන්නේ වැරදි සිස්ටම් එක අයින් කරලා නිවැරදි සිස්ටම් එකක් දාන දෘඩ තැටියක් වගේ නැත්නම් CD එකක් වගේ. USB drive එකක් වගේ, pen drive එකක් වගේ. අපි ගාව තියෙන වැරදි Android සිස්ටම් එක අයින් කරලා අලුත් Android සිස්ටම් එකක් දාන තියෙන සිස්ටම් එක අයින් කරලා අලුත් එකක් දාන ක්‍රමයක් උපකරණයක් තමයි භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපේ කම්පියුටර් එකේ තියෙනවා කැල්කියුලේටර් එක. කැල් එකක් තියෙනවා. කැල්කියුලේටර් එක අරගෙන අපි දැන් ගානක් හදන්න කියලා 5 ඔබනවා. 5 ඔබද්දි වදින්නේ 8 නම්. හරිද? 9 ඔබනවා. 9 ඔබද්දි වදින්නේ 2 නම්. අපි 1 ඔබනවා. 1 ඔබද්දි වදින්නේ 3 නම්. 100යි 200යි එකතු කරාට පස්සේ එන්නේ 550යි කියලා නම්. ඒ සිස්ටම් එක වැරදි. අපිට සිද්ධ වෙනවා නිවැරදි කැල්කියුලේටර් එකක් දාන්න එකේ බුවාම එකේ බෙන. දෙකේ බුවාම දෙකේ බෙන. 100යි 300යි එකතු කරාම 400යි කියලා උත්තරේ එන. නිවැරදි කැල්කියුලේටර් එකක් දාන්න වෙනවා. අපි ගාව තියෙන කැල්කියුලේටර් එක අයින් කරලා අලුත් කැල්කියුලේටර් එකක් software එකක් විදිහට දාගෙන හොඳ ලයිසන් එකක් දාගන්න ඕනේ. දාගෙන අපිට පුළුවන් වැඩ කරගෙන යන්න. අපේ ජීවිතේ කැල්කියුලේටර් එකක් වගේ. අසුබ රූප දැකලා සුබ සංඥා උපදිනවා. 8 එවුවාම 9 වදින්නේ. මැරෙන මිනිස්සු දැකලා ජීවිත මදේ උපදිනවා. මේ මැරෙනවා මිනිස්සු. ජීවිත මදේ උපදිනවා. 100යි 300යි එකතු කරාම 750යි කියලා වැටෙන්නේ. මිනිස්සු මැරෙනවා. මුන්දල ප්‍රාර්ථනා කරනවා අනේ මගේ මහත්තයාට නම් මුකුත් වෙන්න එපා කියලා. වැරදි සිස්ටම් එක වැරදි. ලෙඩ වෙන කුණු වෙන කයක් තියාගෙන උදේ හවස නිරෝගී පාපවතනවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කමක් නැහැ පතුවට. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ වරදක් තියෙනවා. එතකොට නිවන් දකිත්වා කියලා ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට කිව්වොත් කේන්ති යන ගතියක් තියෙනවා. සිස්ටම් එක වැරදි. කැල්කියුලේටර් එක ඔන් කරාම Adobe Premiere ඔන් වෙන්නේ. වැරදි. දාන්න ඕනේ අලුත් එක. මට මේ කියන්න ඕනේ. ඒ දාන සිස්ටම් එක තමයි භාවනාවෙන් කරන්නේ. ඒකට අපිට මේ ලෝකය පේන දැක්ම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අලුතෙන් ලෝකය ගැන හිතන්න ක්‍රමවේදයක් ඇතුළට කවනවා. මේක හරීම මේ එක්තරා ආකාරයකට මනෝවිද්‍යාත්මකයි. ඔයගොල්ලෝ දන්න ඔය සමහර ආයතන තියෙනවා. දැන් ඔය Facebook වගේ ආයතන වලින් එක්තරා එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා. එක කණ්ඩායමක් විශ්වවිද්‍යාලයක අරගෙන එක කණ්ඩායමක් මම ඒ ආයතන නෙවෙයි වෙන ආයතනක කරලා තියෙන කතාවක් ගැන කතා කරන්නේ. එක දිගටම එක පිරිසකට දුක සහිත වීඩියෝ දෙනවා. එන් දුක් නිකන් අපි කියන්නේ මූඩ් ගහලා ඉන්නවා කියලා. ඒ වගේ. තවත් පිරිසකට රෙකමන්ඩ් කර කර දෙනවා විහිළු වීඩියෝ. අපි කියන්නේ ජෝක්ස් කියලා අන්න ඒවා. තවත් පිරිසකට ආදර කතා සහිත දේවල්. මේ තුනට ටික කාලයක් මේවම දෙනකොට ඒගොල්ලෝ ඒවා බලනවා. ඒගොල්ලෝ එක සෑඩ් එකක් බලනකොට තව එකක් රෙකමන්ඩ් වෙලා තියෙනවා සෑඩ් ස්ටෝරි එකක් බලන්න. ඒක ඉවරනකොට ඒකේ පාර්ට් 2 රෙකමන්ඩ් පිංගුතුනි. ඔබ දන්නවද මාස දෙකක් තුනක් ගියාට පස්සේ ඒගොල්ලන්ගේ එදිනෙදා ස්වභාවික නැචරල් චරිත පරීක්ෂා කරලා බැලුවාම අර මාසයක් දෙකක් සෑඩ් වීඩියෝස් බලපු අය සෑඩ් මූඩ් එකේමයි. එනේ ඒගොල්ලෝ පැත්ත ගාලා ඔය කල්පනා කර ඉන්නවා. මිනිස්සුන්ට කවන්න පුළුවන්. විහිළු දේවල් බල හිටිය මිනිස්සු විහිළුවෙන්මයි ගත කරන්නේ. අර ආදර කතා බලපු මිනිස්සු ඒගොල්ලෝ ආදර ලෝකවල වල අතරමං වෙලා. කියන්නේ මිනිස්සු ගන්නවා සෝම ස්වාමීන් වහන්සේගේ පොතක් කියවදාට ජාතිවාදිය මතුවෙනවා. ඒක ජාතිවාදී කතාව නෙමෙයි. කියන්නේ ජාතියට ආදරේ ජාති වාත්සල්‍ය මම මේ ජාතිය ගොඩ ගන්න ඕනේ. අනගාരിക ධර්මපාලතුමාගේ පොතක් කියවුවාම ඒව මතුවෙනවා. බැහැලා යනවා. අතෑරීම් පිළිබඳව තියෙන පොතක් කියවුවාම ඔය අජාන්චා ස්වාමීන් වහන්සේගේ වගේ පොතක් කියවුවොත් යම් කිසි කෙනෙක් එතනින් එහාට තියෙන පුහුණුවක් ප්‍රැක්ටිස් එකක් විතරයි. පුහුණුවක්. ඒ වගේ අපි කියවන දේවල් එක්ක අපේ ජීවිත වෙනස් වෙනවා. ඒත් භාවනාවෙන් කරන්නේ අන්නේ නිතර ආසේවනය වෙන්න, නිතර ආසේවිත වෙන්න මනසට. ලෝකය පිළිබඳව නිවැරදි දත්ත කවනවා. නිවැරදි ඩේටා කවනවා. නිවැරදි දත්ත.
ඒතර අපි හරියට අර ඔයගොල්ලන්ට මතකයේ ඉස්සර තිබ්බ එන්කාටා කියලා එක. එන්කාට එකක් වගේ වෙනවා. අපේ ඇතුලේ කවුරු හරි ගැව්වොත් ස්ත්‍රී රූපයක් කියලා ඒ පිළිබඳව අසුබ සංඥාව නැగిලා එන ආකාරයේ තොරතුරු ටිකක් අපි තුරට දානවා. මේ ලෝකයේ කේන්ති නොගෙන ඉන්න ස්වභාවයක් අපි අපේ තුලට දානවා මෛත්‍රිය කියලා. මේ ලෝකේ තියෙන මස්ගුලි කියන සංඥාවෙන් එළියට ඇවිල්ලා ස්ත්‍රිය පුරුෂය කියන සංඥාවෙන් එළියට ඇවිල්ලා ඕනම රූපයක් ඇස් ඉස්සරහට ආපాతගත වුණාට පස්සේ කන් ඉස්සරහට ආවට පස්සේ ආපాతගත විසිය පදට්ටාන කිව්වනේ. අර ස්පර්ශ වෙන්න තියෙන හැම දෙයක්ම නිවැරදි තොරතුරක් අපේ ඇතුලෙන් දෙනවා. අන්න ඒකට කියනවා භාවනා කරනවා කියන්නේ නිවැරදි ඩේටා දත්ත ටිකක් අපි ඉන්පුට් කරනවා කියන එකයි. මේ භාෂාවෙන් කිව්වේ මෙකලට 2021 මේ අවුරුද්ද මිනිස්සුන්ට තේරෙන්නේ එහෙම. දැන් ඕගලන්ට තේරෙනවා ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ යන්නේ කියලා. මේ අහන මිනිස්සුන්ට තේරුම් ගන්නයි මේ වර්තමානයේ පාවිච්චි කරන තාක්ෂණික ආරෝම මේවා කරුණු දාලා මේක කිව්වේ. කාරණාව තේරුම් ගන්න. ඇත්තටම කියනවා නම් ඕක සරල සભ્ય භාෂාවෙන් අපි ගාව දැන් තියෙන දැක්ම view එක විෂන් එක වෙනස් කරලා අලුත් දැක්මක් මිච්ඡා දිට්ඨිය අයින් කරලා සම්මා දිට්ඨිය කවනවා. ඒක තමයි කරන්නේ භාවනාව. භාවනා කරන්න සුදුසු කාටද? භාවනා කරන්න ඕන කෙනෙක් සුදුසුයි. වයස් සීමාවක් එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් අපි කතා කරන භාවනා නම් අවුරුදු 11ක් 12ක් කියන 6 වසර 7 වසර වෙද්දි කරන්න ගන්න පුළුවන්. ඊට වඩා චූටි ළමයින්ට උනත් කරන්න පුළුවන් භාවනා තියෙනවා. නමුත් ඒක කොච්චර ප්‍රතිඵල සහිතයිද කියලා බලන්න ඕනේ. එක එක් කර්මස්ථාන වලින් මම කියන්නේ අපි කතා කරන විදර්ශනාව නිර්වාණීය පිළිබඳව භාවනා ඕනනම් 6 වසර විතර වගේ ඉඳන් උඩ කෙනෙක්ට වඩන්න පුළුවන්. භාවනා කරන්න නුසුදුසු අය ඉන්නවා. භාවනා කරන්න නුසුදුසුයි. ඔය එක පාර්ට්නර් ડિප්‍රෙෂන් වගේ රෝගයක් තියෙනවා. ආතතිය වගේ එක. මොකද කරන්නේ එකපාරට මේ ඔන්ලයින් ටීවී එකෙන් බණක් අහලා භාවනා කරන්න ගන්න හොඳ නැහැ. භාවනාව අතාරින්න ඕන ටික කාලයකට. අතෑරලා හොඳ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරලා භාවනාව පිළිබඳව යම් යම් තොරතුරු උකහා ගන්න ඕනේ. උකහාගෙන කල්යාණ මිත්‍රයෙක්ගේ යටතේම භාවනා කරන එක තමයි වඩා සුදුසු. මානසික ගැටලු මානසික වියවුල් කඩාගෙන වැටීම් තියෙනවා නම් භාවනා කරන්න එක පාට මිඳ ගන්න එක සුදුසු නෑ කියලා තමයි අපේ පුද්ගලික අවවාදය. ඒ නිසා ඒ වගේ අය ටිකක් කල්පනා සහිතව භාවනා කරන එක වටිනවා. භාවනා සුදුසු කාට? භාවනාව කරන්න සුදුසු තැන් මොනවද? නිහඬ තැනක් ගන්න. නිස්කලංක තැනක් ගන්න. නිහඬ නිස්කලංක තැනක භාවනා කරන්න සුදුසුයි. නිහඬ නිස්කලංක තැනක භාවනා කරන්න සුදුසුයි. පැහැදිලිද මම කියන්නේ? කට්ටි ඉන්න තැන්වලදී ටිකක් භාවනා කරන්න අමාරුයි. මනස පිට යන්න තියෙන මේ පරිසරයේ වැඩි සද්දත් එක්ක ටිකක් අමාරුයි. එහෙනම් මේ සද්ද එනකොට මනස ඒ පැත්තට ඇදිලා යන ප්‍රමාණය වැඩි. භාවනා කරන්න සුදුසු ඉරියව් තියනවාද? තියනවා. භාවනා කරන්න සුදුසු ඉරියව් තියනවා. පිරිමි අයට සහ ගැහැණු අයට මේකේ විශේෂ ඉරියව් දෙකක් අපිට දක්වන්න පුළුවන්. ඇයි ගැහැණු අයට සයින්ස් විශේෂ ඉරියව්වක් එහෙම එකක් තියෙනවා. එකක් තමයි ඒක අර පිරිසක් මැද්දේ භාවනාව කරනකොට සભ્ય භාවය කියන එක රැක ගන්න. ඒක තමයි අංක 1 සભ્યත්වය. අනිත් එක කාන්තාවක්ට පරයන්ක ආදී බැඳීම සුදුසු නැති වෙන්න පුළුවන්. තම තමන්ගේ ජීවිතවලට. ඒ බලපානවා. දැන් භාවනා කරද්දීම ඉරියව් පරිස්සම් නොකරොත් කාලයක් එකම ඉරියව්වෙන් ඉදීම තුළ මලබද්ධ ආදී රෝග පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම දැකලා තමයි එදා ඉඳන්ම ආචාර්යවරු මේ කාන්තාවන්ට වෙන අර්ධ පරයන්කේ වගේ එකක් යෝජනා කරලා තිබ්බට ඇත්තටම අර්ධ පරයන්කෙන් භාවනා කරන්න අමාරුයි. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න අර්ධ පරයන්කේ කෙනෙක් බැඳගත්තට පස්සේ එයාගේ කොන්දේ ඇද වෙනවනේ. ඒ කොන්ද මෙහෙම කරලා ටිකක් ඇද වෙනවා. හැබැයි කෙනෙක්ට අර්ධ පරයන්කේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් පොඩි ඉරියව්වක් තියෙනවා. ඒ තමයි මම මේ කියන එක හොඳට ඔලුවට ගන්න. පොළවට දාගන්න හොඳ කොට්ටයක්. රිදෙන්නේ නැති අර මහපු කුෂන් එකක් වගේ කොට්ටයක් දාගන්න. රිදෙන්නේ නැති වෙන්න ඕනේ. ඒක ඉඳගත්තාම පුළුන් ගොඩක ඉන්නවා වගේ මේ වගේ එකක් හදාගන්න. හදාගෙන ඕගොල්ලෝ ඉස්කෝලේ දන ගහලා තියෙනවනේ. අන්නේ ඉස්කෝලේ දන ගැහුවා වගේ ওই කොට්ටේ උඩ දන ගහන්න. කොට්ටේ උඩ දන ගහන්න. පියවරින් පියවර මේ කියන්නේ. යටි පතුල් දෙක උඩ පැත්තට හැරිලා තියෙන විදිහට
පිටිපතුල් ඇතුල් පතුල් දෙක කොට්ටේ උඩට රැඳිලා තියෙන විදිහට ක්‍රොස් වෙන්න හරි කමක් නැහැ මෙහෙම. මෙහෙම හරි කමක් නැහැ. දන ගහන්න අර හොරාට දන ගහන විදිහට නැතුව. ඒ කියන්නේ පිටිපස්සේ කකුල් දෙක උඩ ඉඳ ගන්න නැතුව දන ගහනවා. දන ගහගෙන දැන් පිටිපස්සේ කකුල් දෙක උඩින් තියාගන්න කොට්ටයක්. පිටිපස්සේ කකුල් දෙක උඩින් තියාගන්න කොට්ටයක් ඒක විලුඹේ වදින්න බෑ. විලුඹේ වැදුනොත් අමාරුයි භාවනාවට සමාධිමත් වෙන්නේ නැහැ හිත. දනිස්සෙන් පහළ විලුඹෙන් උඩ කොට්ට කෑල්ලක් තියාගෙන දැන් ඒ කොට්ට කෑල්ල උඩ අර හොරාට දන ගහන සිස්ටම් එකට ප්‍රින්සිපල් යනකම් ඉඳගන්නේ අපි. අන්න ඒ වගේ ඒක උඩ ඉඳගන්න. දැන් බලන්න කොහොමද කියලා. ඔය ඉරියව්ව මං හිතට තේරෙනවනේ. දන ගැහුවා යටින් කොට්ටයක් තිබ්බා. ඒ යට කොට්ටයක් තියෙන්නේ පිටිපතුල ඇතුල් පතුල වලට රිදෙන්නේ නැති වෙන්න. කකුල් දෙක උඩින් කොට්ටයක් තිබ්බා පිටිපස්සෙන්. ඒ කොට්ටේ උඩින් ඉඳගත්තා. ඔය තමයි ගැහණුවට භාවනා කරන්න ඉතා සුදුසු සහ හරිම පහසු ඉරියව්වක් ඕක. ඉතා සුදුසු සහ හරිම පහසු ඉරියව්වක්. ඉතා සුදුසු සහ හරිම පහසු ඉරියව්වක්. පිරිමි අය භාවනා කරනවා නම් ඒ පිරිමි අය භාවනා කරද්දී මෙයාලට ක්‍රම කීපයකට භාවනා කරන්න පුළුවන්. මේ විදිහට ඉතින් ගැහණු කෙනෙක්ටවත් භාවනා කරන්න පුළුවන්. පිරිමි අය ගැහණුවා කියලා වෙනසක් නැහැ. මම සාමාන්‍යයෙන් පොදුවේ කිව්වේ අර ඉරියව් ඉතා පහසු එකක් නිසා. ඒකට ඒ ඉරියව් පිරිමි අයට හොඳ නැද්ද? හොඳයි. පිරිමි අයටත් හොඳයි. හැබැයි යම්කිසි පිරිමි කෙනෙක් ඉන්නවා නම් ඒ ඉරියව් වලට යන්න බැරි. ඒගොල්ලන්ට අංක එකටම කරන්න පුළුවන් දේ තමයි පර්යංකය බැඳ ගැනීම. අපි කියන්නේ එරමිනිය ගොතාගෙන. හරියට කලවා උඩට යටිපතුල තියෙන ආකාරයෙන් බැඳ ගන්න ඕනේ. කලව උඩට යටිපතුල තියෙන ආකාරයෙන්. සමහරු බඳිනවා කලව උඩට යටිපතුල් නෑ බාගෙට. එහෙම බැඳාම මේ දනිස් වලට එහෙම අමාරුයි. ඒක කෘතිම ඉරියව්වක්. ඒ විදිහට තියාගත්තොත් ටිකක් අමාරුයි. කලව උඩට හොඳට එන්න ඕනේ. 2 ඔබට පුළුවන් කලව උඩට කකුල් දෙක ගන්නේ නැතිව සාමාන්‍යයෙන් කකුලට කකුලක් හේතු වෙන ආකාරයෙන් නමුත් මතක තියාගන්න දනිස් දෙක බිම වදින්න ඕනේ. දනිස් දෙක බිම වදින්න ඕනේ. බිම වැදිලා කොන්ද කෙලින් නැත්තම් මොකද කරන්න ඕනේ? කොට්ටයක් උඩ ඉඳගන්න. කොට්ටයක් උඩ ඉඳගෙන අඟල් 4ක 5ක දනිස් දෙක බිම වදින්න බිම වදින්න කකුල් දෙක බිම තියාගත්තාම ටික වෙලාවක් භාවනා කරන්න පුළුවන්. ඇත්තටම භාවනා කිරීමේ ඉරියව්ව ගැන මට කියන්න අවශ්‍යතාවය තියෙන. කොට්ටයක් උඩ පුටුවක් උඩ උනත් භාවනාව කරන්න පුළුවන්. මට කියන්න අවශ්‍ය ඔබ භාවනා කරන විට කයත් එක්ක හැප්පෙන්නේ නැති, කයත් එක්ක ගැටෙන්නේ නැති, කයත් එක්ක හැප්පෙන්නේ නැති විදියකට විනාඩි 10ක් 15ක් 20ක් ඉන්න පුළුවන් වෙන කය තියාගන්න ඕනේ. ඒක තමයි කියන්න ඕනේ. භාවනා කිරීමේ ඉරියව්ව මම හිතන්නේ පැහැදිලිවදී පෙන්වන්න විදියක් නැති නිසා මේ විදියට තේරුම් ගන්න බලන්න. භාවනාව ගන්න ඕනේ කාගෙන්ද? භාවනාව ඉගෙන ගන්න ඕනේ පොත්පත් වලින්. පින්වතුනි මේ පොත්පත් බලාගෙන භාවනා කරන්න යන්න එපා. හොඳයි කවුරු හරි කෙනෙක් ඉතින් භාවනා කරපු යෝගාවචරයෙක් පොතක් පතක් ලියලා තියෙනවනම් අඟලෙන් අඟල ලියලා තියෙන ඕක කරන්නේ කොහොමද කියලා නේද? අඟලෙන් අඟල කරලා තියෙන්න පුළුවන් ඕක කරන්නේ කොහොමද කියලා. හැබැයි එහෙම නැත්තම් හොඳම දේ තමයි කල්යාණ මිත්‍ර ගුරුවරයෙක්ගෙන් භාවනාව ඉගෙන ගන්න එක. ත්‍රෝගොල්ලෝ ඒකෙදි සලකන්න ඕනිම කාරණාවක් තමයි මේ ගුරුවරු භාවනා කරලා තියෙනවද කියන එක හරි වැදගත් පිටුතුනි. එහෙම නැත්නම් මේ භාවනාවේ මුල් දේවල් කියලා දෙන්න පුළුවන්. පස්සේ දෘෂ්ටි වලට යනවා. එක එක දෘෂ්ටි වලට යන්න තියෙන ඉඩකඩ වැඩි. හරි ආකාරයෙන් භාවනාව පඩලා නැත්තම්. එනිසා අනිවාර්යෙන් භාවනාව කරපු ගුරුවරයෙක් හොයාගෙන භාවනාව ගන්න පුළුවන්. මේ ආමුදුර අච්චර කාලයක් කැලේ හිටියයි කියලා ඔක්කොම භාවනා කරන්නේ නැහැ. කැලේට වෙලා බුදියනවා සමහරු.
අර මන් දැක්කා සිරිපාද කැලේ කියලා එක හමුදුරු කෙනෙක් ඇවිල්ලා වීඩියෝ දානවා මේ සිරිපාදේ යෝගී භික්ෂුවක් අංගොඩ රෝහලෙන් බණක් කියනවා වගේ. ඒ කියන්නේ වියවුල් මානසික වියවුල්. කැලේ හිටිය පමණින් ඔක්කොම භාවනාව දන්න ඕන රිලවුත් කර්මස්ථානාචාර්යවරු තමයි. උනුත් ඉන්නේ කැලේ හිටිය පමණින් යෝගාවචරිත කර්මස්ථානාචාර්යවරු බිහි වෙන්නේ නැහැ භාවනා කරන්න ඕනේ. තමන් අර්පණා මට්ටමක් හෝ ළඟා කරගත්තට පස්සේ තමයි තමන්ට පුළුවන් ඇත්තටම අර්පණාව කියන්නේ මොකක්ද කියන එක විඳින්න. ඒක කියන්න. තමන් විපස්සනා ඥානය උපයාගත්තට පස්සේ තමයි තමන්ට පුළුවන් විපස්සනා ඥානය පිළිබඳව කතා ඇයි මම මේ කියන්නේ නැත්නම් ওই මුංචිතු කම්මිතා වගේ ඥානවලදී ලැබෙන කලකිරීම අතෑරීම නාම රූප දිට්ඨි විසුද්ධියේදී මතහරින්න පටන් ගන්නකොට අපිට තේරෙනවා මේ කියන්නේ දැනුමින් මිසක් තරකයෙන් මිසක් අවබෝධයෙන් නෙමෙයි. දිට්ඨි විසුද්ධියේදී ඇති වෙන්නේ ඥාත පරිඥාවක්. ඒකෙදී පහන පරිඥාවක්වත් තීරණ පරිඥාවක්වත් ඇති වෙන්න විදියක් නැහැ. ඇති වෙන්නේ නැහැ. එතනදී ඥාත පරිඥාවක් දැනගත යුතු දේවල් දැන ගැනීම පමණමයි කරන්නේ. දැනගත යුතු දේවල් දැන ගැනීම පමණමයි කරන්නේ. එනිසා කියන්න ඕනේ එනිසා මේවා ගැන වටහා ගැනීමට යද්දී තේරුම් ගැනීමට යද්දී අනිවාර්යයෙන්ම තමන්ට භාවනාව කියලා දෙන්න යෝගාවචර නැත්නම් භාවනාව කියලා දෙන ගුරුවරයාව ඇසුරු කිරීම ඊටාම වැදගත් වේවි. තේරෙනවද? වෙන භාවනාව ලේසි නෑනේ. මම මේ භාවනාව ගැනමයි මේක කතා කරන්නේ. භාවනාව ගැන විතරමයි. මේක හොඳ අවබෝධයකට ඇති කරගන්න පුළුවන්කම ඔබට ලැබී. භාවනාවට සුදුසු කාල තියෙනවද නුසුදුසු කාල තියෙනවද? තියෙනවා. සමය අසමය කියලා කියනවා. භාවනාවට නුසුදුසු කාල තියෙනවා. දුර්භීක්ෂ කාලයේ භාවනාව ටිකක් අමාරුයි. ඒ නිසා ඒවට කියනවා අසමය කියලා. සුලභ භික්ෂා ඇති සමය නැත්තම් දැන් වසංගත ආදී තත්ත්වයන් නම් භාවනාවකට යන්න විදියක් නැහැනේ. පැන්ඩමික් එකක් කියලා දැන් භාවනාවට යන්න විදියක් නැහැ. ඒ වගේ තැන්වලදී කරන්න ඕනේ සුලභ භික්ෂා ඇති සමය අප්‍රමාදී වෙන්න ඕනේ. අර කතාවක් තියෙනවා මේ කූඹියෝ ගැන තියෙනවනේ සින්දුවක්. පොඩි කාලේ අහලා තියෙනවා. පායනා කාලෙදී රෑ දවල් වෙහෙස වෙලා මොකද කරන්නේ කූඹියෝ කන්න දේ රැස් කරනවා. ඒකල දුලභ භික්ෂායත් කියන්නේ සුලභ භික්ෂායති කාලේ කන්න දේ රැස් කරලා දුලභ භික්ෂායති කාලේ ඇතුල් කරලා කකා ඉන්නවා කියලා කියන්නේ නේ. අන්න ඒ වගේ මේ පායනා කාලෙදී කූඹියෝ වගේ කන්න දේවල් නෙමෙයි රැස් කරන්න ඕනේ ගෙනියන්න දේවල්. කන්න දේවල් ඉතින් උදීනා හවසනකම් කරන් රැස් කරන එකනේ. ඒ කූඹි මානසිකත්වය. මිනිස්සු වෙලා ඉපදිලා අපිත් කූඹියෝ වගේ වෙන්න ඕනේ කියලා මේගොල්ලෝ තිරිසන් මනසට දුවනවා. අර කූඹියෙක් වගේ වෙන්න කඩිසරව කන්න රැස් කරා. ඒතකොට කූඹියාගේ ඔබේ වෙනසක් නැහැ නේ. ඔබ කූඹියෙක් වෙන්න තිබ්බේ. කන්න දේ නෙමෙයි රැස් කරන්න ඕනේ. අවබෝධයට සුදුසු දේ රැස් කරන්න ඕනේ. අන්න ඒ නිසා සමය කාලේ නැත්තම් පුළුවන් කාලේ රැස් කිරීම නුසුදුසු කාලේ නිකන් ඉන්නට ලොකු උපකාරයක් බවට පත් වෙන්න පුළුවන්. තමයි කතාව. 2 ජරා ජීර්ණ භාවයට පත් වුණාට පස්සේ භාවනා කරන්න අමාරුයි. ජරා ජීර්ණ භාවයට පත් වුණාට පස්සේ අමාරුයි. මේක තියෙනවා සමය කියලා සූත්‍රයක් අංගුත්තර පංචක නිපාතේ තියෙන අසමය කියලා. මේ සූත්‍රයේ කියවන සමය අසමය. එනිසා තරුණ කාලෙදිම යොබ්බන මදයෙන් වත් වෙන්නේ නැතුව මට තව කල් තියෙනවා කියලා හිතන්නේ නැතුව පරයන්කයක් බැඳගෙන එරමිනියක් ගහගෙන කොන්ද කැලින් තියාගෙන භාවනා කරන්න පුළුවන් කාලයේ අප්‍රමාදීව භාවනා කිරීම තමයි වටින්නේ. නුසුදුසු ජරාවට පත් වුණාට පස්සේ භාවනා කරන්න උත්සාහ කරන්නේ නැතුව නැත්තම් පසුතැවෙන්න වෙනවා. ඒ කාලේ අපි දැනන් හිටියනේ අයියෝ දැන් අපිට මේ වැහෙන්නේ කියලා බන විතරයි මතක් වෙන්නේ. මොකද වෙන පිළිසරණක් නැති නිසා. තරුණ කාලෙදිම මේවා කරන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට ව්‍යාධීන් මැඩුණාට පස්සේ කවුරු හරි කෙනෙක් ලෙඩ වෙනවා. ලෙඩ වුණාට පස්සෙත් මේ භාවනා ආදී කරන්න අමාරුයි පින්වතුනි. නැත්තම් කතාව ඉතින් සමහරක් දේවල් තියෙනවා සමහර සත්කම් කරාට පස්සේ හරීම සංවේදී අපේ ඉන්ද්‍රියන් අවයව. ඒවත් එක්ක වේදනාව දරා ගන්න වෙනම කැපකිරීමක් කරන්න ඕනි. කොහොමද භාවනාවකට හිත හදාගන්නේ? එනිසා නිරෝගී මදයෙන් මත් වෙන්නේ නැතුව
මන් දැන් තරුණය මට ඉහෙන් බහින රෝගයක් නැත අපෝ මට භාවනාවට කල් තියෙනවා අය මේ කාලේ මං ජීවිතේ විඳලා ඉන්න ඕනේ කියලා හිතන්නේ නැතුව අර ව්‍යාධිය කියන එක පිංගුතුනි ව්‍යාධිය කියන එක තරුණකම කියන එක මේ නිරෝගීකම කියන එක ව්‍යාධියෙන් කෙලවර වෙලා තියෙනවා. තරුණකම කියන එක මහලු බවින් කෙලවර වෙලා තියෙනවා. නිසා එතනට යන්නේ නැතුව පුළුවන් කාලෙදි භාවනා කරන්න ඕනේ. ඊළඟට තමයි සංගයා ભેද වෙච්ච කාලෙක සංගය දෙකට වෙච්ච කාලෙක භාවනා කරන්න අමාරුයි. මත ભેද වශයෙන් දෙපැත්තකට බෙදුනාම ගිහි අය ඒ මත ભેද ඔස්සේ වෙන් වෙවි යනවා. ඒක නවත්තන්න බෑ. ස්වාමීන් වහන්සේලා කවදාවත් තමන් කියන කතාව නවත්තන්නේ ඒ කතාව ඇත්ත කියලා උන්වහන්සේ කියන ඇත්තනේ. ඒක කවුරු හරි කෙනෙක් විරුද්ධ මතයක් ප්‍රකාශ කරනවා නම් ඔවුන් ඒ විරුද්ධ මතය කරන්නේ මාන්නෙන්. කියන තමාන්නෙන් කරන්නේ. ඒ නිවැරදි මතය කියන කෙනා මාන්නයට යට වෙලා ඒක වෙනස් කරන්නෙත් නෑ. මාන්නක්කාර මිනිස්සු තමන්ගේ මාන්නේ හඳුනාගන්නේ නැතුව ඒ මතය වෙනස් කරගන්නෙත් නෑ. ඒක නිකන් මතවාදී ප්‍රශ්නයක්. හැබැයි ගිහියන් මේවට පැටලි යනවා. ගිහියන් මේවට පැටලි යනවා. එතකොට ගිහියන්ට තේරෙන්නේ නෑ තමන් ගුණධර්ම වඩලා නැති බව. ගිහියෝ තමන්ගේ පෘථග්ජන භාවයම උපයෝගී කරගෙන ඒ පෘථග්ජන භාවය ඇතුළේම සංඝයාගේ දෙපැත්තට වීමට වාද කර තමන් අප්‍රමාදී වෙන්නේ නැතුව ප්‍රමාදී වෙනවා සසර ප්‍රපංච ගොඩනගනග. හොඳ උදාහරණයක් ගැන මම දැන් ඊයේ පෙරේදා දැක්කා. ඔයගොල්ලෝ දන්නවා අපි ධර්ම විකෘති වලට තැන් විතර කතා කරනවා. මම ඊයේ පෙරේදා දැක්කා අතර මගේ පින්තූරයක් අරගෙන කවුරු හරි කෙනෙක් මේ අර මේ උක හදන්න පුළුවන් නිකන් එක විදියට හරිද ගෑනු ළමයෙක්ගේ පින්තූරයකට කන්වර්ට් කරලා හරිද හරි ලස්සනයි. ඉතින් ඒක දැක්කා මටත් මේ hina ගියා. මොකද ඒක හරි ලස්සනයි ඇත්තටම. හරි හරි ලස්සනයි. හැබැයි ඉතින් මට කල්පනා වුණා දෙයියනේ මේක කරපු මිනිස්සයා කවුරු වුණත් මොන සා පාපයක්ද මේ කරගත්තේ. කියන්නේ බුද්ධ චීවරයක් එක්කනේ දඟලන්නේ. කියන්නේ මේ චීවරයක් එක්කනේ දඟලන්නේ. මතවාද වෙනයි. හැබැයි ඒක ලස්සනයි. ඒක කියන්න එපා. ඒක ලස්සනයි. හැබැයි මගේ පිංගුතුලා හිතන්නේ ඒක මං හිතන්නේ ඒක කාත් එක්කවත් ෂෙයා වුණේ නෑ. ෂෙයා වුණත් කමක් නෑ මට නම්. නමුත් ඒකට අපහදින ඒකට ගැටෙන මිනිස්සු කී දෙනෙක් අකුසල් කරගන්නවද? අර ඒ වගේ පහත් තත්වයකටවත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැන් වලට අපි යන්න හොඳ නෑ. ඔහොම තමයි. ලෝකෙ හැටි එහෙම තමයි. අපි මේ ඕවට කලබල වෙලා අපේ අපවාද කරාය ඕව හිතන්න හොඳ නෑ. අද පින්වතුනි මේ ලෝකේ මොන තරම් දියුණුයිද කියනවා නම් මේ පිටිපස්සේ තියෙන කලර් එක වෙනුවට වෙන කලර් එකක් චූස් කරලා බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන්. මම වෙන කොයි හරි රටක ඉඳන් කියනවා වගේ. ඉතින් ඒ නිසා ඒවත් එක්ක මේවා අපිට බලපාන්න වෙනවා. අද මහලුකු දේවල් නෙමෙයි ඕවා කරන එක. හරි. ඔරෝගෙන ෆොටෝ එකක් දාලා hina වෙලා ඉන්නවා වගේ අවුට්පුට් එක ගන්න පුළුවන්. ඒක තමයි ලෝකෙ හැටි. ඒවට කලබල වෙන්නත් හොඳ නැහැ. කියන්න උමනා වුණේ සංඝයා බෙදෙන කාලෙට අන්න ඒ වගේ පහත් තැන් වලට මිනිස්සුන්ට වැටෙන්න වෙනවා විනා අවබෝධ කරගත යුතු පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්න මනස නැවෙන්නේ නැති වෙන්න පුළුවන්. සයික මතක තියාගන්න. ඕවට කියනවා අසමය සුදුසු නැති කාල. අපිට දැන් ඔය ඔක්කොම වෙලා තියෙන්නේ නේ. බලන්න සංඝයාගේ මතභේද තියෙනවා එක්තරා ආකාරයකට. ඒ කියන්නේ මේ සංඝ ભેදය ගැන නෙමෙයි කතා කරන්නේ. මතභේද තියෙනවා. ඒවා ඉතින් අර කවදා හරි බෙදියා ඇත්තටම පිටුදුනේ නැත්තේත් නෑ. දැන් ඒ කියන්නේ මේක හරිය ඒකාකාරී වෙලා ඉවරයි දැන්. ඔය කවුරු ඉතින් කොහොම කිව්වත් ඕක තමයි හැටි. කියන්න අවශ්‍ය වුණේ පැන්ඩමික් එකක් ඇවිල්ලා තියෙනවා. ලෙඩ වෙලා ඉන්නවා මිනිස්සු. වයසට ගිහිල්ලා ඉන්නවා. ඔය වගේ මං කියන කතන්දර ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ ඔක්කොම දේවල් වලට මුහුණ දීලා ඉන්නේ. මොකද කරන්න ඕනේ? අප්‍රමාදී වෙන්න ඕනේ. ඒත් වයසට ගියාට දැන් හිතෙන්න පුළුවන් අනේ ස්වාමීනි එහෙනම් අපි වයසට නෑ නෑ. එහෙම හිතන්න එපා. මම මේ කිව්වේ තරුණ අයට මේක වයසට යනවන් ඉන්නේ නැතුව කරන්න කියලා. යම් කිසි කෙනෙක් වයෝවෘද්ධ කාලේ හරියට ඇවිල්ලා ස්වාගතම් වතමේ ආසිය කියලා මගේ මේ ශාසනයට පැමිණීම යහපතක් වුණා කියලා
හරියට ධර්මයේ පිළිබඳව වටහා ගැනීමකට ඇවිල්ලා අවබෝධයක් ඥානයකට ආවොත් එයාට මේ ධර්මය අවබෝධ කරගෙන තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා අනිවාර්යෙන්ම. එනිසා අප්‍රමාදීව වයස ගැන හිතන්නේ නැතුව අරව ගැන හිතන්නේ නැතුව මේවා ගැන හිතන්නේ නැතුව තේරුම් ගන්න යන ධර්මතාවයේ තේරුම් ගන්න දුවන්න ඕනි දඟලන්න ඕනි මතක තියාගන්න. ඒක තමයි ඊළඟ කාරණා. ඊළඟ එක තමයි භාවනාවෙන් ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද? ඒ ප්‍රතිඵලය ගැන අපිට කොහොමද කතා කරන්න පුළුවන්? පින්වත්නි මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මගේ පින්වතුන්ලා මේක හොඳට මතක තියාගන්න. මේ භාවනාවේ ක්‍රම එක එක ආකාරයට වෙනස්. මෛත්‍රී භාවනාව කරන කෙනාට ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ වෙන විදිහකට. නිකම්ම දැන් අපේ අය මොකද කරන්නේ? S2 වහගත්තා. මම සොයිරනෙත් එක්ක මම තෝපතු හිතෙත් එක්ක මම තරවනෙත් එක්ක මම කියලා ටික වෙලාවක් එපා වෙනවා. හරිද? දැන් ඕන හිත පිට ගිහින් දැන් මම වහිරනෙත් එක්ක කිය තමන් පුපුරනවා ඇතුලේ. එහෙම නෙමෙයි. මේක හරිය නිදහස්. ඔබ කවදා හරි දවසක මේක තේරුම් ගන්නට ඔබට මේක තේරුම් ගන්නට හැකි වේවි. ඔබට මේ තේරුම් ගන්නට හැකි වේවි. මේ තත්ත්වය මොකක්ද? මනසේ තත්ත්වය. කොහොමද මේක කරන්නේ? මෛත්‍රිය වඩන කෙනා මුලින්ම තමන් තරහ නැත්තෙක් බවට පත් වෙලා තරහ ඇතිකම දුරු කරොත් මට මොනසා සැනසීමෙන් ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. මට තරහ යනකොට මාව වෙවුලනවා, මට දාඩිය දානවා, මට තන අමතකයි, අයියෝ මේක මහා වදයක්, නෝන තරහ වෙනවා, දරුවෝ තරහ වෙනවා, ඥාති තරහ වෙනවා, මගේ අතින් පව්කම් වෙනවා. හැබැයි මට මේ තරහ ගන්න නැතුව මේ විදියටම දැන් ওই පිංගුතුලා මේ බණ එක අහන වෙලාව ඉන්නේ නිදහසේ. ඒ විදියටම හැමදේම ඉන්න පුළුවන් නම් දැන් ඕගලන්ට ඕම ඉන්න පුළුවන්ද ওই තත්ත්වේ? බෑනේ. ආම්දුරනේ පොයට පන්සලට ආවම විතර හිටියා නිදහසේ ගෙදර ගියාම අර යක්කු දෙන්න නිසා ඉන්න බෑ. ඔය ඉන්න තත්ත්වේ හැමදේම ඉන්න පුළුවන් නම් අන්න කල්පනා කරන්න කියනවා. අනේ මං තරහ නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා. මම තරහ නැත්තෙක් වෙම්වා. එකයි කල්පනා කරන්න. මිනිස්සු වෛර තියාගෙන පැසව ජීවිතේ ඉන්නවා. පාරේ යනකොට වෛරක්කාරයෙක් දැක්කොත් අහක බලා ගන්නවා. වෛරක්කාරයෙක් දෙයක් කරගත්තොත් මොකක් හරි හොඳ දෙයක් අපිට ඒක අමාරුයි. වෛරක්කාරයාගේ දියුණුව අපිට අමාරුයි. ඒ ඔක්කොම මේ වෛරය නිසා ඇති වෙන අනිෂ්ට විපාක. හැබැයි වෛර නැති ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන් නම් ඒක පින්වතුනි ඔබට ඔබව ලැබෙන තැනක්. ඔබ නිදහස් වෙන තැනක්. ඔබට ඔබව ලැබෙන තැනක්. අන්න ඊළඟට කල්පනා කරනවා අනේ මං වෛර නැත්තෙක් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා. එතකොට පරණ තරහකාරයෙක් මතක් වෙනවා. අපිට මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොට මොකද කරන්නේ? අනේ ඉතින් මේ වෛරවල් තියාගෙන මම කොච්චර තැවෙනවද? ඒගොල්ලෝ මට වෛර කරාට කමක් නෑ. ඒක වෙන කතාවක්. එහෙමනේ. ආදරය කරනවා කියන එක දෙන්නම කරන්න ඕනේ නෑනේ. එක පැත්තකින් එයා ආදරේ නෑ කියලා මං ආදරේ කරන්න තු ඉන්නේ ඒක රීසන් එකක් නෙමෙයි. මම ආදරේ නෑ, මං ආදරේ. බල්ලට හරි. මම කියන්නේ ආදරේ කියන්නේ අර කතා කරන ආදරේ කියන නෙමෙයි. හරිද? සෙනෙහසයි කියන එක ගන්නකො. අම්මට මම සෙනෙහසයි. අම්මා මට සෙනෙහස නෑ. කමක් නෑනේ අම්මා මට සෙනෙහස නෑ කියන එක මං අම්මට සෙනෙහස නැති වෙන්නේ හේතුවක්ද? නෑ. අපි අම්මට සෙනෙහස එක මගේ පැත්තෙන් වන් මෑන් එකක්. ඒ වගේ. එයා අපිට වෛර කරන එක එයාට තියෙයි. අපි වෛර කරේ නැතොත් ඒක අපිට තියෙයි. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචන. අවේරේනච සම්පත්තිය ධම්මෝ සනත්තුනෝ. එස ධම්මෝ සනත්තුනෝ කියන. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන එක කොච්චර සනීපයිදනේ. කොච්චර සනීපයිදනේ. සනීපයි කියන්නේ වෛර තියාගන්න එපා. කාත් එක්ක හරි මතවාදයක් කතා කරනවා නම් කතා කරන්න ඒකට බය වෙන්න එපා. ඒකට නිකන් නිවට වෙලා අනීමයි සාදු සාදු කියින් ඕනේ නැහැ. ඒ නිවටකම. මතවාදය කතා කරන මතවාදය කතා කරපු ස්වාමීන් වහන්සේ වැඩි හිටියනම් වැඳලා ඉන්න පුළුවන් විදියට වෛර නැතුව කතා කරන්න.
හිතේ පැසවා පිලිස්ස එහෙම ඉන්න බෑ. මතවාදයක් කතා කළා උන්වහන්සේ කවදාරි හරි දෙයක් කිව්වොත් සාදු සාදු. ඒ කතාව හරි. අනේ සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. හරි දේ කියනකොටත් අපි දන්නේ දෙදත්තරම කතා කරා මෙහෙම. ඒ කුහකයෝ. එහෙම කරන්න හොඳ නැහැ. මතවාද කතා කරන්න, කාරණාව කතා කරන්න සාකච්ඡාය බික්කේ පඤ්ඤාය වේදිතබ්බෝ. සාකච්ඡාවෙන් තමයි ප්‍රඥාව දත යුත්තේ. විවටෝ විරෝචතිනෝ පටිච්චන්නෝ විවෘත වුණාම තමයි බබලන්නේ, වැහුණාම නෙමෙයි. ඒ නිසා සාකච්ඡාවෙන් තමයි මේක තේරුම් ගන්න ඕනේ. ඒකට නිවටකම හේතු කරගන්න එපා. ඒක ඍජුව කතා කරන්න. හැබැයි වෛරකම් පිරිමහන්න, තරහකම් පිරිමහන්න ජීවිතය තියාගන්න එපා. ඒක වැඩක් නෑ. වෛර නැත්තෙක් වෙමු. ඊළඟට කායික දුක් පීඩා ගැන බලන්න. මිනිස්සු කායික දුක් පීඩා හැදිලා ලියුකේමියාව හැදිලා කියයි, පිළිකා හැදිලා කියයි, අරව හැදිලා කියයි, මේව හැදිලා කියයි. ඒවත් එක්ක මිනිස්සු දුක් විඳිනවා. අනේ මට දැන් එහෙම බයින් එහෙම රෝගයක් නැහැ කියලා හිතන්න. පිළිකාවක් නැහැ, ලියුකේමියාව නැහැ, පපුවේ හිලක් නැහැ, බ්ලඩ් කෝල්ට් එකක් හිර වෙලා, ඒ කියන්නේ ලී කැටියක් හිර වෙලා නැහැ, ඇන්ජයින් එකක් ඇවිල්ලා නැහැ, හાર્ට් එකක් ඇවිල්ලා නැහැ, බයිපාස් එකක් කරන්න ඕනි නැහැ, මුත්‍රා දැවිල්ලක් ඇවිල්ලා නැහැ, වඩේ අමාරුවක් ඇවිල්ලා නැහැ, බඩ කොර වෙලා නැහැ, ඔළුව රිදෙන්නේ නැහැ, උණ එහෙම නැහැ නේ. දැන් මේ හිතන්නකෝ මට මේව හැමදාම ඉන්න පුළුවන් නම් ඉන්න බෑ. ඒක වෙන කතාවක්. අනේ මං සුවපත්, මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා. පින්වතුනි මේ තරහ නැත්තෙක් වෙම්වා කියනකොට ඔබට දැනෙනවා යම් සනීපයක්. ඒ සනීපය අර හිත එකඟ වෙලා කය දැනෙන්නේ නැහැ කියන සනීපෙ නෙමෙයි. ඒක මන්ද මානසික සනීපයක්. කය දැනෙන්නේ නැති වෙන්න ඕන නම් හත්තලා මේ පැය ගණන් භාවනා කරන්න ඉහෙනම් කකුල් දෙපතුල වෙනකන් ගහ ගන්න ඕන හිරිවැටෙන ඉන්ජෙක්ෂන් එක. මෙලෝ හත්තලා මේ නැත්නම් අංශභාගය හරි කොහම හරි දුනාම ඉවරයි නේ කතාව. මෙලෝ දෙයක් දැනෙන්නේ නැහැ. ඔය ස්නායු දුර්වල වෙලා අංශභාගය කොහම හැදිච්ච මිනිසුන්ගේ අතපය මන් දැකලා තියෙනවා කටු ගහනවා කිසි දෙයක් දැනෙන්නේ නැහැ. යම් මේ කය දැනෙන්නේ නැති වෙන සනීපෙට නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ අර මානසිකාරය නිසා හිතේ තියෙන තරහ කියන කෙලෙස් ධර්මයේ දුරු වෙනවා. ද්වේෂය. සිතේ තියෙන බය සන්ත්‍රාසය දුරු වෙනවා. අන්නේ බය සන්ත්‍රාසයන් දුරු වීම නිසා හිතට දැනෙනවා සනීපයක්. ඒ සනීපයයි මේ සනීපයි කියන්නේ මෛත්‍රී චිත්තය කියලා කියන්නේ එතනට. තව වෙනවා හරිද මෛත්‍රී චිත්තය කියන එක තව ඈත තියෙනවා. මම මේ කියන්නේ මූලික පූර්ව භාග ප්‍රතිපදාවේ මුලින්ම පටන් ගන්න තැන. මිනිස්සු මානසිකව දුක් විඳිනවා. රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවි දුක් විඳිනවා. දැවි දුක් විඳිනවා. මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ අන්නේ දැවි විඳින දුකෙන් නිදහස් වෙන්න. මිනිස්සුන්ට පුළුවන් ඉන්නේ දැවි විඳින දුකෙන් නිදහස් වෙන්න. දැවි විඳින දුකෙන් නිදහස් වෙලා හිතන්න මහරහත් උතුමන් වහන්සේගේ තත්වයකට පත් වුණොත් කිසිම මානසික පීඩනයක් නැහැ. කිසිම මානසික අපහසුතාවයක් නැහැ. කිසිදු මානසික හිංසාවක් නැහැ. සනීප නැත්තේ. මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න අපිට පුළුවන්. මෙන්න මේ කියන සනීපය හිතට ආවට පස්සේ ඒ සනීපය අනේ දෙයනේ මම මෙහෙම. ඒකට දෙයාට ඔළුව එකක් කොමක් එන්න පුළුවන්. හරිද? ඒක එන්නේ කයටනේ. හිත සනීපයි. මොකද හිතේ තියෙන වෙන මානයක්. දැන් අපි එහෙමනේ ඔන්න බලන්න ඔයගොල්ලන්ට ඔන්න වාන මේක මම උපමාවක් කියන්න. අපිට මොකක් හරි ලොකු සතුටක් ඇති වෙනවා. අපි හිතමු අපි කම්පැනි එක වැඩ. කම්පැනි වැඩ මට පේන්න බැරි එකෙක් ඉන්නවා. හරිද? ඒක නිකන් මගේ ඇඟේ වැදුනොත් මට කේන්ති යනවා. බොස් ඇවිල්ලා එකපාරටම කියනවා මේ ඔයාට කම්පැනි එකෙන් මෙහෙම ස්විප් එකක් ඇදලා තියෙනවා. ඔයාගේ පඩිය අද ඉඳන් මම 5 ගුණයක් වැඩි කරනවා. 40000 පඩිය 5 ගුණයක් වැඩි කරනවා. 80000 160000 අප්පටි වැඩ ලක්ෂ 2ක් විතර. දැන් එළියට එනකොටම අර පේන්න බැරි එක ඇඟේ වදිනවා ඇවිල්ලා. දොරෙන් එළියට එනකොට වදිනවා. වදිනකොට අනේ අරය රවනවා. හරි. එයා බය වෙලා මෙහෙන් බලන් ඉන්නවා. ඕගොල්ලෝ මොකද කරන්නේ? වෙන්දට වැදුනාම තමසි රැස් පේන්නේ නැද්ද මිනිස්සු බිම් බලාගෙන යන්නේ යනවා හරියට බලාගෙන බැරි නම් මේක අස් වෙලා යනවා. එහෙම කියන එක්කෙනා අද මොකද කරන්නේ? දැන් ඕගොල්ලෝ නිකන් හිතන ඕගොල්ලෝ අනේ කමක් නෑ අප්පා ඕනම් මොනවාද? කියන්නේ අර මොකද කියන්නේ පොඩි සමාවක් දෙනවනේ.
දැන් බස් එකේ යනවා. වෙන්දර කවුරු හරි කකුල පෑගුවොත් මරාගෙන මැරෙන්න හිතෙනවා. අද පෑගෙනවා. අරේ සොරි කියනවා. ඕවා මොනවද ඕවා ගණන් ගන්න එපා. අයියෝ ඕවා මොනවද නේ? මිනිස්සුන්ට නෙවෙයි වෙන්නේ. දැන් බනත් කියනවා හරිද? ඕවා මිනිස්සුන්ට නෙවෙන්නේ. වැරදීම මනුස්ස ගතියක් සමාවදීම දේව ගතියක්. බනත් කියනවා. ඇයි මේ? හිත සනීපයි නම් බාහිර ප්‍රශ්න ඉස්සරහා අපිට ඒවා ලොකු දේවල් නෙමෙයි. එනේ හිත සනීප වෙන්න ඕනේ. අන්න ඒකයි බුදු දහමේ හැමතිස්සෙම කතා කරන්නේ හෘද සාක්ෂියත් එක්ක යන ගමනක් මේක. තමන්ගේ හිතට සුවයක් තියෙනවා නම් ඒකෙදී අනිත් බාහිර දේවල් මොනවා වුණත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියන එක මතක තියාගන්න ඕනේ. පින්වත්නි මං හිතන්නේ ඔබට මම මේ කියන එක පැහැදිලි ඇති. එම හිත සතුටින් සනීපෙන් ඉද්දී අපිට බාහිර ප්‍රශ්න ගානක් නැහැ. දැන් හිතන්නකෝ දැන් මගේ හොඳම ෆෝන් එක කැඩෙනවා. වෙන්දට නම් කැඩුණොත් ටිකක් හිතට අමාරුයි. දැන් අර පණිවිඩය ආවට පස්සේ හිත සතුටින්. හරි සල්ලි ලැබුණේ නැහැ. සල්ලි ලැබුණේ අපි තුන් සල්ලි ලැබුණේ වෙන මොකක් හරි ලැබුණා. මොකක් හරි එකක් ලැබෙනවා. එනේ හිත සතුටු වෙන පුතා ශිෂ්‍යත්වයේ පාස් වෙලා හරි මොකක් අයියෝ මේ ෆෝන් නම් මොනවද? කියන්නේ ඒකේ දුකට වඩා අර සතුට වැඩි. ඒ වගේ මේ ලෝකේ මොනවා වුණත් අපි හිත සතුටින් නම් ඒ මෛත්‍රී චිත්තය අපි ඊළඟට මට වගේම අනිත් අයටත් කියලා මුළු ලෝකෙම සීමා සම්බේධය කරලා දැනගත්තට පස්සේ සීමා සම්බේධයෙන් අනතුරුව ප්‍රිය අප්‍රිය මධ්‍යස්ථ අතිප්‍රියාදී දේවල් වලට යන්නේ නැතුව සියලු දෙනාට එකසේ පැතිරිය හැකි මෛත්‍රියක් තියෙනවා නම් එතනදී ජීවිතය කියන එක මගේ රත්තරන් පිංගුතුනි මහා සැනසීමෙන් දහසේ ගෙවන්න පුළුවන් තැනක් බවට පත් වෙනවා. මේ බවවල් මතක තියාගන්න මේ බවවල් සිහිපත් කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. මම හිතන්නේ භාවනාව පිළිබඳව ඔබට වැටහෙනවා ඇති. කරුණු රාශියක් මම කිව්වා භාවනාව පිළිබඳව. මේ ආකාරයෙන් භාවනාව යනු කුමක්ද? භාවනාව කරන්න ඕනේ කොහොමද? භාවනාව පිළිබඳව සියල්ලමත් නෙමෙයි. ඉතින් භාවනාව පිළිබඳව සියල්ල කිව්වට භාවනාව පිළිබඳව සියල්ලමත් නෙමෙයි. සාමාන්‍යයෙන් පොදුවේ භාවනාව පිළිබඳව දැනගත යුතු දේවල් සියල්ල දැනගන්න ඔබට මේ ධර්ම දේශනාව අනිවාර්යෙන් උපකාරයක් බවට පත් වෙයි. එසේ උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ මාරතන් ප්‍රනාන්දු, ඇග්නිස් ප්‍රනාන්දු, කිස්ප්‍රීනු පෙරේරා, කැතරින් පෙරේරා සහ වලිමුණගේ ශ්‍රණසිංහ කේඩී සොපිහාමිනි යන අය සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සුරාජ් ප්‍රනාන්දු මහත්මයා සහ බිරිඳ චන්දිමා කියන මේ දෙකොල්ලෝ විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්ගතුන්ගේ ප්‍රාර්ථනාව පරිදි නමින් ගිය මේ සියලුම නම් සඳහන් කළ නොකළ ඥාතීන් පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න අපිදු එලෙසම ප්‍රාර්ථනා කරනවා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. राग विराग मानेज मासोकं धम्म मासंकात मक्पाटिकूलं मधुरमीमं पगुणं सुविभक्तं धम्म